ආයිබෝවන් දරුවනේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය. 9 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය අලුත් පාඩමක් ඉගෙන ගන්න තමයි අද අපි මේ එකතු වෙලා ඉන්නේ. මම දන්නවා 6 ශ්‍රේණියේ ඉඳලා මේ දක්වා ඔබ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විශාල දැනුම් ප්‍රමාණයක් එකතු කරගෙන තමයි මේ වෙනකොට ඉන්නේ. 6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය ඉඳලා 9 ශ්‍රේණියට ඇවිල්ලා. හොඳයි අපි බලමු අද අපි මොනවද මේ 9 ශ්‍රේණියේ විෂය මාලාව ඇතුලේ මේ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය තුල අද මොන පාඩමද කරන්න යන්නේ කියලා. දරුවන්ට පේන්න තියෙනවා මෙතන. පරිගණක ජාලකරණය. සමහර දරුවන්ට මේක අලුත් දෙයක් වෙන්න පුළුවන්. ජාලකරණයක් කිව්වම ඔබට යම් අදහසක් එන්නත් පුළුවන්. අපි බලමු මොකද්ද මේ පරිගණක ජාලකරණය පාඩම කියන්නේ සහ මොකද්ද මේක ඇතුලේ අපි ඉගෙන ගන්න යන්නේ කියලා බලමු. හොඳයි අපි ඉස්සරහට යමු මම ඉස්සෙල්ලම ඔයාලගේ අවධානය යොමු කරනවා පුතේ. ඔයාලගේ පාසල් පෙළ පොත ඔබ අතර ගත්තොත් ඔබ පරිගණක ජාලකරණය 5 වෙනි පාඩමට ආවම පළවෙනි පිටුවේ උඩින්ම තියෙනවා පුතේ මෙන්න මේ කොටස් ටික. මෙම ඒකකයේ හැදෑරීමෙන් මොනවද ආදරණීය දුවේ පුතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඇත්තෙන්ම හැම පාඩමක් කරන්න යනකොටම හැම පාඩමක් ඉගෙන ගන්න යනකොටම මේ පාඩමේ මුලින්ම පුතේ බලන්න මේක අපි මොනවද ඉගෙන ගන්න යන්නේ. එතකොට අපිට අදහසක් එනවා මොනවද මේක ඇතුළේ ඉගෙන ගන්න යන්නේ කොහොමද අපි ඒක කරගන්න ඕන කියලා. හොඳයි. එහෙනම් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. පරිගණක ජාල සහ ඒවායේ මූලික උපාංග. ඒ කියන්නේ මේ පාඩම අවසන් වෙනකොට අපේ හැම දුවෙකුටම පුතෙකුටම පුළුවන් වෙනවා පුතේ පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද? ඒකේ තියෙන මූලික උපාංග ටික. ඔන්න ඔබට ජාලකරණයේ හොඳම ටික හොඳ අදහසක් මෙතනින් ගන්න පුළුවන්. 2 පරිගණක ජාල මගින් කොහොමද sannivedanaය සිද්ධ වෙන්නේ? ඔය මාර්ගගත ඉගෙනුම් ක්‍රමවලදී එහෙම විශේෂයෙන් මේ sannivedanaය හරි වැදගත් වෙනවා. එතකොට මේ ඔබට මේ ගැන ගැඹුරෙන් 10 සහ 11 ශ්‍රේණිය වලත් ඔබ උසස් පෙළ ICT විෂය තෝරගත්තොත් අන්න එතෙන්දීත් ඔබට මේක ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන්. අපි මෙතනින් මූලික ටික ඉගෙන ගන්නවා කොහොමද පුතේ පරිගණක ජාලයක් කරහා එකිනෙකා අතර sannivedanaය සිද්ධ කරගන්නේ කියලා. හොඳයි. තව කාරණයක් තියෙනවා. පරිගණක ජාල මගින් සම්පත් පොදුවේ භාවිතය. දැන් මේ සම්පත් පොදුවේ භාවිතය කිව්ව ගමන් දරුවන්ට එකපාරටම මේ වැටහෙන ප්‍රමාණය වෙනසක් වෙන්න පුළුවන්. මොනවද මේ සම්පත්? මොන වගේ සම්පත්ද අපිට මේ පරිගණක ජාලකරණය තුළින් අපිට මේ පොදුවේ භාවිත කරන්න පුළුවන් වෙන්නේ කියලා. බලමු. මේ පාඩම තුළදී මම ඔබට පොරොන්දු වෙනවා ඊටාම පහසු සහ තම සරල ආකාරයෙන් මේක තේරුම් ගන්න උගන්වනවා කියලා. හොඳයි අපි යමු පුතේ පාඩම ආරම්භ කරන්න. ඔබට පේනවා මගේ මේ පිටිපස්සෙන් බෝඩ් එකේ තියෙනවා යම්කිසි පින්තූරයක්. මොකක්ද ආදරණීය දුවේ පුතේ මේ පින්තූරය දැක්කම ඔබට හිතෙන්නේ? ඔබට මතකෙට එන්නේ මොකද්ද? ටුටක් හිතලා බලන්න. මට සහතිකයි. ඔබට ඔබගේ පාසලේ පරිගණක විද්‍යාගාරය ඔබේ මනසට එන්න ඕන. නේද? පරිගණක විද්‍යාගාරය. පරිගණක විද්‍යාගාරය මෙන්න මේ වගේ නේද තියෙන්නේ පුතේ. බලන්නකෝ. මේස තියෙනවා. ඒ මත පරිගණක තියලා තියෙනවා. වාඩි වෙන්න පුටු තියෙනවා. පොඩ්ඩක් එබිල බැලුවොත් එහා පැත්තට තියෙනවා එතන රැහන් ගොඩාරියක් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් පරිගණක විද්‍යාගාරය තියෙන්නේ. ඕක ඕනම පරිගණක විද්‍යාගාරයට යන ඕනම දරුවෙක් දකින දෙයක්. තව ටිකක් විමසිල්ලෙන් බලන දරුවෙකුට පේනවා අර පරිගණක මේසවලට ඔබෙන් මේ පරිගණක සම්බන්ධ කරන්න තියෙන පුතේ මේ රැහන් ඒ කියන්නේ මේ කළු පාට විශේෂයෙන් කළු පාට රැහන් එන්නේ මේවා මේ විදුලි බලය සපයන රැහන් සහ පරිගණක සහ මොනිටරය සම්බන්ධ කරන රැහන්. ඔබ මේ ගැන ඉගෙනගෙන තියෙනවා කලින් පාඩම් වලදී කලින් ශ්‍රේණිවලදී. ඊට අමතරව පුතේ බොහෝ විට සුදු පාට රැහන් කිහිපයකුත් දකින්න ලැබෙනවා. ඊට අමතරව තවත් විමසිල්ලෙන් බැලුවොත් ඔය පරිගණක විද්‍යාගාරයේ තියෙන බිත්ති හතරෙන් එක බිත්තියක තියෙනවා පුතේ සවි කරලා තියෙවි කළු පාට පෙට්ටියක්. ඔබට මතක නැත්තම් විමසිල්ලෙන් ඊළඟ දවසේ පරිගණක විද්‍යාගාරයට අපි පාසලට ගියාම බලන්න කොහොමද මේ මොකද්ද මේ සර් කියන මේ බොක්ස් එක කියලා. ඊට පස්සේ මේ බොක්ස් එක ඇතුලේ විමසිල්ලෙන් බැලුවොත් ඔබට පේන්නේ මේක ඇතුලේ තියෙනවා යම්කිසි උපාංග වර්ගයක් සවි කරලා පුංචි ආලෝක බුබුලු වර්ගයක් විශාල ප්‍රමාණයක් දැල්වෙනවා පේන්නත් පුළුවන්. මොකක්ද මේ? මේ මොනවා ගැනද මම කියන්නේ? අර කිව්ව සුදු පාට හුරු රැහන් ටික තමයි පුතේ පරිගණක ජාලයක් නිර්මාණය කරන්න පාවිච්චි කරපු රැහන් ටික.
ඒව එකිනෙක සම්බන්ධ කරන්න තමයි අර මම පස්සේ කියපු අර උපාංගය බිත්තියේ සවි කරලා තියෙන්නේ. එහෙනම් එහෙම මම මේ කිව්ව ලක්ෂණ ටික තියෙනවා නම් ආදරණීය දුවේ පුතේ ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ සියලුම පරිගණක ජාලකරණය කරලා තියෙන්නේ. ජාලගත කරලා තියෙන්නේ. අපි ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරොත් නෙට්වර්ක් කරලා තියෙන්නේ. කම්පියුටර් නෙට්වර්ක් එකක් තියෙනවා. හොඳයි. එහෙනම් ඔබ මේ පින්තූරෙන් ඔබේ මනසින් ඔබ ගියා පරිගණක විද්‍යාගාරයට. ඔබට යම් අදහසක් ආවා. දැන් අපි බලමු පුතේ මොකක්ද මේ පරිගණක ජාලකරණය කියලා කියන්නේ. හරියටම ගිහිල්ලා බලමු. පරිගණක ජාලකරණය. දැන් මේ තියෙන වගේ පරිගණක කිහිපයක් තියෙනවා. පරිගණක දෙකක් ගනිමු පුතේ. පරිගණක දෙකක් අරගෙන මේ දෙක රැහැනක් මගින් සම්බන්ධ කරනවා. ජාලයක්. එකිනෙක සම්බන්ධ කරාම පුතේ මේක ජාලයක්. එහෙනම් මෙන්න පරිගණක ජාලකරණයේ මූලිකම අවස්ථාව. පරිගණක දෙකක් අවම වශයෙන් එකිනෙක සම්බන්ධ කරලා අපිට පුළුවන් පරිගණක ජාලයක් නිර්මාණය කරන්න. මං හිතනවා මේ මූලික අදහස මේ අහන් ඉන්න දූල පුතාලට බලන් ඉන්න දූල පුතාලට හොඳට තේරෙනවා කියලා. හොඳයි අපි යමු ඉස්සරහට පුතේ. අපි බලමු මේ පරිගණක ජාලකරණය කියන එක කොහොමද නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද අර්ථ නිරූපණය කරන්න කියලා. කියලා බලමු. මේ තියෙනවා. පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ කර තිබීම වේ. අපි ආපහු කියවමු. පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ කර තිබීම වේ. ඉතින් මෙහෙම එකිනෙක හා සම්බන්ධ කර තිබීම තමයි පරිගණක ජාලයක් කියන්නේ. පුතේ නිර්වචනේ තියෙනවා පරිගණක දෙකක් හෝ කියලා. ඒ කියන්නේ අවම පරිගණක දෙකක්වත් තිබිය යුතුයි ජාලයක් නිර්මාණය වෙන්න. පැහැදිලි නේද? එහෙනම් මෙන්න පුතේ පරිගණක ජාලකරණය ගැන සරල නිර්වචනයක් ලෝකෙම පිළිගත්ත ප්‍රමිතිගත නිර්වචනයක් මේ තියෙන්නේ සරල එකක්. එහෙනම් පරිගණක දෙකක් හෝ ඉඩ සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ කර තිබීම තමයි පරිගණක ජාලයක් කියන්නේ. වැදගත්ම කරුණු ටික මම පෙන්නනවා පුතේ. පරිගණක දෙක හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ කර තිබීම. මෙන්න මේ කරුණු තුන තමයි මේ නිර්වචන ඇතුළේ තියෙන වැදගත්ම කරුණු තුන. එයින් තමයි මේ නිර්වචනය පුතේ නිර්මාණය වෙන්නේ. හොඳයි. අපි එහෙනම් ඉස්සරහට ගිහින් බලමු මේ වගේ පරිගණක ජාලයක් කියන්නේ මොකද්ද? මෙහි තව ඉගෙන ගන්න තියෙන කොටස් ටිකට යමු. ඔබට මේ මාතෘකාව පේනවා. පරිගණක ජාලකරණය අපි ඉගෙන ගන්නේ ඇයි කියන එක ගැන පළවෙනි අදහස පුතේ මෙන්න මෙතනින් ගන්න පුළුවන්. අපි මේ යන්නේ පරිගණක ජාලකරණය ගැන එහි වාසි ජාලයක් හැදුවම පරිගණක එකතු කරලා ජාලයක් හැදුවම අපිට තියෙන වාසි ගැන කතා කරන්න යන්නේ. අපි එකින් එක අරන් බලමු. පළවෙනි වාසිය. මේක කියවන්න කලින් මම ඔබට පොඩි උදාහරණයක් ගෙනමු පුතේ. හිතන්න ඔබට අවශ්‍යයි මුද්‍රණ යන්ත්‍රයක් පාවිච්චි කරලා print එකක් පාවිච්චි කරලා print out එකක් ගන්න. ඔබ ඉන්නේ පරිගණක ජාලයක වැඩ කරන ගමන්. හිතන්න පාසලේ පරිගණක විද්‍යාගාරයේ ඔබ වැඩ කරනවා කියලා දුවේ පුතේ. එතකොට ඔබට අවශ්‍යයි print out එකක් ගන්න. ඔබ විද්‍යාගාරය ඒ වෙලාවේ උගන්වමින් ඉන්න ගුරුතුමා හෝ ගුරුතුමියගෙන් අවසර අරගෙන ඔබ මුද්‍රණ යන්ත්‍රයෙන් print out එකක් ගන්න යනවා. පරිගණක ජාලයක් නැහැ කියලා හිතන්න. එතකොට මොකද අපි සාමාන්‍යයෙන් කරන්නේ පුතේ? අපි පෙන් ඩ්‍රයිව් එකක් වැනි ආචායන මාධ්‍යයකට අපේ පරිගණකේ අපි වැඩ කරමින් හිටිය ඩොකියුමන්ට් එක එකට කොපි කරගෙන ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රය සම්බන්ධ කරලා තියෙන අර බොහෝ විට අපේ ගුරුතුමා හෝ ගුරුතුමිය පාවිච්චි කරන පරිගණක යන්ත්‍රයේදී එක මුද්‍රණ යන්ත්‍රයක් සම්බන්ධ කරලා තියෙන්නේ. එකයිනේ සාමාන්‍ය ලැබ් එකක තියෙන්නේ. අන්න එතෙන්ට ගිහිල්ලා මේ ෆයිල් එක කොපි කරනවා පුතේ. මේ ෆයිල් එක පිටපත් කරනවා. මේ ගුණුව පිටපත් කරනවා අර පරිගණකයට. මුලින්ම කරේ මොකද්ද? අපේ පරිගණකයෙන් පෙන් ඩ්‍රයිව් එකට ආචායන මාධ්‍යයකට කොපි කරගෙන ගබඩා කරගෙන ඒක අරගෙන ගිහිල්ලා අපි පුතේ ආයි කොපි කරනවා අපේ ටීචර්ගේ පරිගණකයට. ඊට පස්සේ එතනින් print out එක ගන්නවා. දැන් මේ විදිහට තමයි සාමාන්‍යයෙන් පරිගණක ජාලයක් නැත්නම් අපට print out ගන්න වෙන්නේ. මුද්‍රණ යන්ත්‍රය හරහා මුද්‍රණ පිටපත් ගන්න වෙන්නේ. ඉතින් බලන්න මේක සෑහෙන කාලය, සෑහෙන ශ්‍රමය, වෙහෙසකර වැඩක්. පරිගණක ජාල කරලා තිබුණා. මොකද්ද වාසිය පුතේ? අන්න පරිගණක ජාල කරලා තිබුණොත් ඔබට අවශ්‍ය නැහැ මේ ඔබ හදපු ලේඛනය තවත් මාධ්‍යයකට කොපි කරගෙන මේ පුටුවෙන් නැගිටලා ගිහිල්ලා තවත් පරිගණකයක් ගාවට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ තවදුරටත්.
ඔබට පුළුවන් පුතේ ඔබේ පරිගණකය හරහා ජාලය හරහා ගිහිල්ලා අර මුද්‍රණ යන්ත්‍රය හරහා ඔබේ print out එක ගන්න පුළුවන්. මේක කරන විදිහ ප්‍රායෝගිකව අපි වෙනම ඉගෙන ගනිමු. ඔබට තියෙන එක වාසියක් තමයි මම හඳුනලා දුන්නේ. අන්නේ වාසිය තමයි පුතේ මේ පළවෙනි කාරණය. දෘඩාංග හා මෘදුකාංග පොදුවේ භාවිත කරන්න පුළුවන්. මම එක උදාහරණයක් ගෙනාව අපේ ආදරණීය දූල පුතාලට. මොකද්ද පුතේ? දෘඩාංග සම්පත් පොදුවේ භාවිත කිරීම. මම හිතනක පැහැදිලි ඇති කියලා. තව එකක් තියෙනවා පුතේ. දෘඩාංග මෘදුකාංග කියලා එකකුත් තියෙනවා. මෘදුකාංග එහෙම පාවිච්චි කරන්න පුළුවන්ද පුතේ ජාලයක් පරිගණක ජාලයක් තිබුණා කියලා. අපි මෙහෙම ගමු. පාසල් වල අපි ඉගෙන ගන්න ගියාම අපේ දරුවන්ට අපේ පරිගණක විද්‍යාගාරවල තියෙනවා අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා. අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා. මෙන්න මේ අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා කරගන්න අවශ්‍ය වුණාම මේ අධ්‍යාපනික පරිගණක ක්‍රීඩාවන් පුතේ අපි මිලදී ගන්න ඕන. මේවා නිර්මාණය කරන ආයතන වලින්. එතකොට පරිගණක ඔක්කොටම අපි පිටපත් කිහිපයක් මිලදී ගන්නේ නැහැ. අපි කරන්නේ එක පිටපතක් මිලදී අරගෙන මේක අපි ප්‍රධාන එක පරිගණකයක ස්ථාපනය කරනවා. ඊට පස්සේ මේක ඒ පරිගණකෙන් ඉඳන් විතරනේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක වළක්ව ගන්න තමයි. අන්නේ අපහසුතාවයෙන් මිදෙන්න අපට පුළුවන් පුතේ පරිගණක ජාලකරණය පාවිච්චි කරන්න. එතෙන්දී අපට පුළුවන් අර පරිගණක ක්‍රීඩාවලදී නැමැති මෘදුකාංගය මේ ජාලයේ කැමති පරිගණකයක වාඩි වෙලා අපේ පරිගණකයේ ඉඳගෙන අර ප්‍රධාන පරිගණකයේ ගබඩා කරලා තියෙන ස්ථාපනය කරලා තියෙන අන්නේ මෘදුකාංගය අරගෙන අපට පාවිච්චි කරන්න පුළුවන්. අපට එකේ ක්‍රීඩාවේ නියැලෙන්න පුළුවන්. එහෙනම් ඔබට තේරෙනවා පුතේ මම මේ ගත්ත පළවෙනි වාසිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා උදාහරණ දෙකකින් මම දරුවන්ට කියලා දුන්නා. දෘඩාංග හා මෘදුකාංග පොදුවේ භාවිත කළ හැකි වීම තමයි මෙහි තියෙන පළවෙනි වාසිය. තවත් වාසි තියෙනවා. අපි ඒවට කින එක ගිහලා බලමු. ගොනු හෝමාරුව පහසු වීම හා වේගවත් වීම. මෙහෙම හිතන්නකෝ. අපේ දරුවෙක් අර මම කලින් උදාහරණයක් ගත්තා වගේ ඔබ සකස් කළ ගොනුවක් ඔබ කලින් දවසේ පරිගණක විද්‍යාගාරයට ඇවිල්ලා ඔබ හිතන්න ඔබ Microsoft Paint පාවිච්චි කරලා චිත්‍රයක් ඇඳ කියලා. ඔබ අඩක් නිම කරා ඔබේ කාලච්ඡේදය තුල. ඊට පස්සේ ඔබ කාලච්ඡේදය අවසන් නිසා ඔබ පරිගණක විද්‍යාලයෙන් බැහැරට යනවා. ඊළඟ දවසේ ඔබට පරිගණක විද්‍යාගාරයට ආවම ඔබට එම පුටුවෙම නැත්නම් එම පරිගණකයේ අසලම ඔබට වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒ පරිගණකයත් එක්ක වැඩ කරන්න වෙන්නේ නැහැ. ඔබ එනකොට වෙනත් යාළුවෙක් වාඩිලා ඉන්න පුළුවන්. දැන් මේ වෙලාවට ඔබට ගැටලුවක් වෙනවා. මම කලින් දවසේ ඇඳපු චිත්‍රේ ඊටු ටික අඳින්න ඕන. ගුරුතුමා කිව්වා අඳින්න කියලා. දැන් ඔබට වෙන යාළුවෙක් එතන ඉන්නේ. එතකොට මේ ඉන්න ඔක්කොම ළමයි කලින් දවසේ තමන් හිටිය පරිගණකෙම හොයාගෙන එන්න ඕන. මේක හරි ගැටලුකාරී පුතේ. එතකොට පරිගණක ජාලයක් තියෙනවා නම් මේ ගැටලුව බොහොම පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. කොහොමද එහෙම කරන්නේ? මෙන්න මේ කියන කාරණය. මොකද්ද? අපට පුළුවන් පුතේ මේ ගොනුව අපි ගබඩා කරලා තියෙන උදාහරණයකට පස්වෙනි පරිගණකයේ කියමු කලින් දවසේ වැඩ කරේ. මේ ගොනුව හොයාගෙනම අපි ඒ පරිගණක ගාවට යන්න ඕනේ නැහැ. අපිට වෙනත් පරිගණකයකට ඉඳලා මේ ගොනුව එතෙන්ට ලබා ගන්න පුළුවන්. නැත්තම් මොකද කරන්න වෙන්නේ? පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන අරක පෙන් ඩ්‍රයිව් එකට කොපි කරලා අර ගොනුව අර චිත්‍රය බාගට කරපු චිත්‍රය පෙන් ඩ්‍රයිව් එකට ගොනු කොපි කරගෙන ඒක අරගෙන ගිහිල්ලා ඊළඟ තමන් අද වැඩ කරන පරිගණකයකට සම්බන්ධ කරලා ඒකට කොපි කරගන්න ඕන. ඒතර ගොනු හුවමාරුව සෑහෙන කාලය ගත වෙන වැඩක් වෙනවා. නේද පුතේ? මේකට හොඳම විසඳුම තමයි පුතේ පරිගණක ජාලකරණයක් තිබීම. ඔබට පුළුවන් ඕනම තැනක ඉඳලා ඔබේ ගොනුව එක වැඩ කරන්න පුළුවන් ගොනුව ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොනුව sannivedana වෙනවා පහසුවෙන්. හෝමාරු වෙනවා. ඔබ එහෙනම් මේ උදාහරණයෙන් ඔබට තේරෙනවා ගොනු හෝමාරු පහසුවා වේගවත් වෙන්නේ කොහොමද කියලා. මම තවත් උදාහරණයක් මේකට ගන්නම්. මොකද මේක හාත්පසින් වෙනස් කාරණා දෙකක් මම කියන්නේ උදාහරණ දෙකක්. හිතන්න ඔබට අවශ්‍යයි ඔබ සකස් කළ ලේඛනයක් නිවාඩු කාලයේදී ගුරුතුමියට යවන්න. ඔබට පැවරුමක් ලැබුණා, පැවරුම හැදුවා, ගුරුතුමියට යවන්න ඕන. කොහොමද ඔබ යවන්නේ? සාම්ප්‍රදායික ක්‍රමේ නම් තැපැලෙන් යවනව නේද? ගුරුතුමිය කියනවා අපිට ඊමේල් කරලා එවන්න කියලා. ඊමේල් කරලා එවන්න නම් පුතේ අපේ පරිගණකය, අපේ ගෙදර තියෙන පරිගණකය පරිගණක ජාලයකට සම්බන්ධ වෙන්න ඕන.
ඒ ජාලය තමයි ඇත්තටම අපි කියනවා අන්තර්ජාලය කියලා. අන්තර්ජාලය වෙන විශාල පරිගණක ජාලයකට අපි සම්බන්ධ වෙලා ඕන විද්‍යුත් තැපෑලට සම්බන්ධ වෙන්න. ඒතර විද්‍යුත් තැපැල් සේවාව ලබා ගන්න නම් දැන් දරුවන්ට තේරෙනවා මම මේ මොකද්ද කියන්නේ නැහැ කියලා. විද්‍යුත් තැපැල් සේවාව නැමැති ගොනු හුවමාරු නැත්තම් sannivedana සේවාව ලබා ගන්න නම් පුතේ අපිට අනිවාර්යයෙන්ම පරිගණක ජාලකරණය කියන සංකල්පය අවශ්‍ය වෙනවා. පැහැදිලි නේද? එහෙනම් මම ගත උදාහරණ දෙකෙන්ම දරුවන්ට තේරෙනවා ගොනු හුවමාරු පහසු කිරීම සහ වේගවත් කිරීම කරන්න පුළුවන් පරිගණක ජාලකරණය නිසා. පහලින් තවත් කාරණයක් තියෙනවා. කාලය ඉතිරි වේ. ඔව් මේ ගොනු හුවමාරුව පහසු වීම හා වේගවත් වීම තුලින් පුතේ කාලය ඉතිරි වීම සිද්ධ වෙනවා. එහෙනම් බලන්න වාසි ඇතුලේ තවත් වාසි තියෙනවා. එහෙනම් මේවැනි විශාල වාසි ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් මොකක් නිසාද පුතේ? පරිගණක ජාලකරණය නිසා. දැන් අපි සාකච්ඡා කරා වාසි දෙකක්. අපි දැන් යන්නේ පුතේ තුන්වෙනි වාසියට. බලමු. තුන්වෙනි වාසිය තමයි ගොනු පොදුවේ භාවිත කළ හැකි වීම. බලමු මේ මොකක්ද කියන්නේ කියලා. මම මොහොතකට කලින් ගත්ත උදාහරණෙත් මේකටම අදාළයි. නමුත් මම අලුත් උදාහරණයක් ගන්නවා. බලමු කොහොමද යම්කිසි ගොනුවක් මේ කියලා තියෙන දේ පොදුවේ භාවිත කරන්නේ කියලා. හිතන්න පුතේ ඔබ ඉන්නවා පරිගණක විද්‍යාගාරේ. ඔබ ඉගෙන ගන්න වාඩි වෙලා ඉන්න. ඔබට යම් විෂයක් උගන්වන ගුරුතුමිය හෝ ගුරුතුමාට අවශ්‍යයි ඔබට යම්කිසි ප්‍රසන්ටේෂන් එකක් ඔබේ සෑම පරිගණකයකම තිරය මත ඔබට පෞද්ගලිකව බලන්න දෙන්න. එතකොට මොකද සාමාන්‍යයෙන් වෙන්නේ පරිගණක ජාලයක් නැත්නම් ඔහු හෝ ඇය ගුරුතුමා හෝ ගුරුතුමිය ඒ හදපු ප්‍රසන්ටේෂන් එක ඔබේ සෑම පරිගණකයකටම වෙන වෙනම කොපි කරන්න ඕන. මේක සෑහෙන කාලයක් වැය වෙන වැඩක්. සෑහෙන මහන්සි කර වැඩක්. එහෙනම් හොඳම දේ මොකද්ද පුතේ? පරිගණක ජාල කරලා තියෙනවා නම් පරිගණක ජාලගත කරලා තියෙනවා නම් මේ පරිගණක විද්‍යාගාරයේ ඇතුලේ මේ වැඩේ හරිම පහසුයි. කරන්න තියෙන්නේ ප්‍රධාන පරිගණකයට මේ ප්‍රසන්ටේෂන් එක නැත්තම් මේ ඉදිරිපත් කිරීම ගබඩා කරලා ඔබ සියලු දෙනාටම අවසර දෙනවා ඔබ වාඩිලා ඉන්න ඕනෑම පරිගණකයක් කරා ගිහිල්ලා ඒ පරිගණකයෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් අවසර දෙනවා පුතේ අර ප්‍රධාන පරිගණකයට ගිහිල්ලා අර ප්‍රසන්ටේෂන් එක ඔබේ තිරේ මත විවෘත කරගන්න පුළුවන්. අපි මේකට කියන පුතේ ෆයිල් එක ෂෙයා කරගන්නවා කියලා. මේන් සර්වර් කම්පියුටර් එකේ තියෙන ෆයිල් එක අපි ෂෙයා කරගන්නවා අපේ පරිගණකයට. පැහැදිලිද? අන්න ඒක තමයි පුතේ හොඳම උදාහරණය. යම් කිසි ගොනුවක් පොදුවේ භාවිත කළ හැකි වීම. හිතන්න පරිගණක 40ක් තියෙනවා. දරුවෝ 40ක් වාඩි වෙලා ඉන්නවා. මේ දරුවෝ 40 දෙනාටම එකම එක ෆයිල් එකක් ෂෙයා කරගන්න බෙදා හදා ගන්න පුළුවන් වුණා. මේකට උදව් කළේ කවුද දුවේ පුතේ? පරිගණක ජාලකරණය කියන සංකල්පය. හොඳයි. ඔබට වාසි 3ක් ප්‍රයෝජන 3ක් දැන් හඳුනා ගන්න පුළුවන් වුණා පරිගණක ජාලකරණය ගැන. අපි යමු 4 වෙනි එක කතා කරන්න. අලුත් වචනයක්. උපස්ත ගොනු පවත්වා ගැනීමේ පහසුව. ඉංග්‍රීසි වචනයක් දීලා තියෙනවා දුවේ පුතේ බෑකප්ස් කියලා. මොකද්ද මේ? උපස්ත ගොනු. මෙහෙම ගමු පුතේ. හිතන්න ඔබ පරිගණකේ පාවිච්චි කරලා ඔබ සකස් කරන සෑම ලේඛනයක්ම නැත්තම් ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂන් එකක් වීඩියෝ එකක් ඔබ එඩිට් කරන සෑම ඡායාරූපයක් ඔබ කරන පරිගණකේ භාවිතයෙන් කරන හැම දෙයක්ම නැත්තම් ඔබේ ජීවිතයේ යම් යම් වැදගත් සිදුවීම් වලට දාගත්ත ඡායාරූප ඔබ පරිගණකේ ගබඩා කරලා තියෙනවා. ඔබට ඉගෙන ගන්න අධ්‍යාපනික වැඩසටහන ඔබ පරිගණකේ ගබඩා කරලා තියෙනවා. ඔබ අන්තර්ජාලයෙන් හොයාගත්ත වැදගත් කරුණු ඔබේ පරිගණකේ ගබඩා කරලා තියෙනවා. මේවා පරිගණකේ ගබඩා කරලා තියෙනකොට යම් කිසි විදියකින් යම් කිසි ගැටලුවක් ඇති වෙලා ඔබේ පරිගණකයේ දෘಢ තැටිය අක්‍රිය වෙන්න පුළුවන්. කිසිසේත්ම ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයටපත් වුණොත් මොකද කරන්නේ දුවේ පුතේ? මේ දත්ත ටික අපට අහිමි වෙනවා. මේක ලොකු ගැටලුවක්. නේද? මේ ලොකු ගැටලුවක්. මේකට හොඳ විසඳුමක් දෙනවා පුතේ. උපස්ත ගොනු පවත්වා ගැනීම හැබැයි ජාලකරණයත් එක්ක.
මොකක්ද මේ මං කියන්න උත්සාහ ගන්නේ? උපස්ත ගුණ පවත්වා ගැනීම ජාලකරණයත් එක්ක කියලා. ඔව්. උපස්ත ගුණ පවත්වා ගන්න පුළුවන්. ඒ තුලින් ආරක්ෂා කරගන්න පුළුවන් අපේ පරිගණකයේ තියෙන දත්ත. හැබැයි ජාලකරණයක් ඕන. දැන් ඔබ ටිකක් මේකට මම දන්නවා සංකීර්ණ වෙලා තියෙන්නේ. මම ඉස්සෙල්ලම කියලා දෙන්නම්. මොකද්ද පුතේ උපස්ත ගුණයක් කියන්නේ කියලා. උපස්ත ගුණයක් කියලා කියන්නේ පරිගණකය තුල අපි ගබඩා කරලා තියෙන යම් අපේ දත්තවල වෙනමම පිටපත් පවත්වා ගැනීම. අපි වෙනම තැනක පිටපත් පවත්වා ගන්නවා නම් එහි වෙනම කොපි එකක් එම ස්ථානෙන් වෙනත් තැනක පවත්වා ගන්නවා නම් අන්න එකට අපි කියනවා පුතේ උපස්ත ගුණයක් ඉංග්‍රීසියෙන් කියනවා බෑකප් එකක් තියා ගන්නවා කියලා. දැන් ඕක සරලයිනේ. ඔබට මේ කතාව තේරුණා. උපස්ත ගුණය කියන කතාව තේරුණා. දැන් මෙහෙම හිතන්න. හරි දැන් මේ අනුව අපේ පරිගණකයේ තියෙන දත්ත වලට යම් හානියක් වෙයි කියලා එම පරිගණකයේම එම දෘಢ තැටීම වෙනත් තැනක අපි අපේ අර සියලු දත්තවල උපස්ත ගුණයක් පවත්වා ගන්නවා. දැන් ඔබට ගැටලුව තේරෙන පටන් ගන්නවා. මම අර කලින් කිව්ව ගැටලුව. මොකද්ද? ඔය මුළු දෘಢ තැටීම ක්‍රියාත්මක නොවි අක්‍රිය වුණොත් මොකද වෙන්නේ? උපස්ත ගුණ පවත්වා ගැනීම වැඩක් නැති වෙනවා. අන්න ඒ නිසා පුතේ විශේෂයෙන් අපේ පාසල මම ගත්ත උදාහරණයක් ගන්නම්. පාසලේ අපේ පරිගණකයේ අපි සකස් කරපු අපි ගබඩා කරපු සියලුම දත්ත එක පරිගණකයක තියෙනවා. අපි ඔය පරිගණක තුලම උපස්ත ගුණයක් පවත්වාගෙන කියලා වැඩක් වෙන්නේ නැහැ ආදරණීය දුවේ පුතේ. ඒ නිසා අපි මේ පරිගණක ජාලය පාවිච්චි කරලා අපේ මේ දත්තවල පිටපතක් වෙනත් පරිගණකයක හෝ ජාලයේ ප්‍රධාන පරිගණකයේ තුල බෑකප් කරලා තියාගත්තොත් උපස්ත ගුණයක් වශයෙන් පවත්වා ගත්තොත් කොච්චර පහසුද නේද? එහෙම වුණොත් මේ පරිගණකයට කිසියම් හානියක් සිද්ධ වුණත් අපේ දත්තවලට හානි සිද්ධ වෙන්නේ නැහැ. අපිට සුරකියව නැවතව ලබා ගන්න පුළුවන්. මේකට කොහොමද ජාලකරණය උදව් වෙන්නේ? අපට පුළුවන් පුතේ අපේ පරිගණක ජාලය අප කරන සෑම වැඩක්ම අපි කියමු යම්කිසි ලේඛනයක් හැදුවා. ඒ ලේඛනේ හදලා ඉවරුන ගමන් අපි ඒ මොහොතේම අපි ප්‍රධාන පරිගණකයේ හෝ වෙනත් අපේ උපස්ත ගුණ පවත්වා ගන්න පරිගණකේ ඒ මොහොතේම පිටපතක් ගබඩා කරන්න පුළුවන්. ජාලකරණය හරහා. එතකොට මේක හරි පහසුයි. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන්නේ අර කලින් ගත්ත උදාහරණ වගේ පෙන් ඩ්‍රයිව්ස් පාවිච්චි කරලා කොපි කරලා ගිහින් එතන පිටපත් කරන්න. ඒක හරිම වෙහෙසකාරී සහ කාලය වැය වෙන වැඩක්. එහෙනම් පුතේ හතරවෙනි වාසිය අපි අඳුරගත්ත උපස්ත ගුණ පවත්වා ගැනීම පහසු කරනවා ජාලකරණය මගින්. උපස්ත ගුණ පවත්වා ගැනීම පහසු කරනවා. තව පැත්තෙන් කියන්න පුළුවන් වේගවත් කරනවා කියලා. එහෙනම් දැන් ඔබට මම වාසි නැත්තම් ප්‍රයෝජන 4ක් හඳුන්වා දුන්නා. අපි බලමු ඉස්සරහට ගිහින්. sannivedanaye වේගවත් වීම සහ පහසු වීම. මතකයිනේ පුතේ පාඩම ආරම්භ වෙනකොටම ඉගෙනුම් පළවල මේ පාඩම තුල ඉගෙන ගන්න තියෙන දේවල් ගැන කතා කරා. අන්න එතන අපි කතා කරා මොකද්ද පුතේ? sannivedanaya කිරීම ඉගෙන ගන්නවා කියලා ජාලයක් හරහා. එහෙනම් බලන්න තව වාසියක් තියෙනවා. ජාලකරණය මගින් පරිගණක හරහා අපේ sannivedana කටයුතු වේගවත් කරන්නත් පුළුවන්, පහසු කරගන්නත් පුළුවන්. ඔබට මේ පේන පින්තූරයේ පහලින් යම්කිසි නම් වගයක් රූප වගයක් තියෙනවා. intercom ඔබ මේක දන්නවා. WhatsApp ඔබ මේකත් දන්නවා. Zoom, Skype, Viber මෙන්න මේ වගේ sannivedana මෘදුකාංග හරහා අපට sannivedanaya පහසුවෙන් අන්තර්ජාලය හරහා පහසුවෙන් අපට sannivedanaya කරගන්න පුළුවන් වෙලා තියෙන පුතේ අපි පාවිච්චි කරන පරිගණකය. නැත්තම් අපි පාවිච්චි කරන ඕනෑම ආකාරයක පරිගණකයක් අපි ජාලයක් එක්ක සම්බන්ධ කරලා තියෙන නිසා. අපි කියමු අපට පරිගණකයේ නැතත් අපේ ජංගම දුරකථනයේ පරිගණනමය උපාංගයක් වශයෙන් අපට පුළුවන් ජාලගත කරලා තියෙන නිසා මෙන්න මේ මෘදුකාංග හරහා අපට පුළුවන් පුතේ sannivedanaya පහසුවෙන් සහ වේගවත්ව සිදු කරගන්න. එහෙනම් ඔබට මම පරිගණක ජාලගත කිරීමෙන් ලැබෙන වාසි 5ක් අද හඳුන්වලා දුන්නා. හරි නේද පුතේ? එහෙනම් මේ වාසි 5 අපිට හරිම වැදගත් විදියට උපකාරී වෙනවා පරිගණක ජාලය හරහා අපේ කාර්යයන් පහසුවෙන් ඉෂ්ට කරගන්න. පැහැදිලි නේද පුතේ? හොඳයි. දැන් මම ඔබට පරිගණක ජාලයක් හඳුන්වා දුන්නා. එහි වාසි අවාසි කතා කරා පුතේ. හොඳයි. දැන් පුතේ මම ඔබට පරිගණක ජාලකරණය මගින් අපට ලැබෙන වාසි 5ක් හඳුන්වා දුන්නා.
අපි බලමු මේ වාසි පහම නැවතත්. මේ තියෙනවා අපි කතා කරපු වාසි පහ ලැයිස්තුගත කරලා. 1. දෘඩාංග හා මෘදුකාංග පොදුවේ භාවිත කළ හැකි වීම. ගොනු හුවමාරුව පහසු වීම, වේගවත් වීම හා ඒ තුලින් කාලය ඉතුරු වීම. 3. ගොනු පොදුවේ භාවිත කළ හැකි වීම. 4. උපස්ථ ගොනු පවත්වා ගැනීම පහසු වීම. 5. sannivedanaya වේගවත් වීම සහ පහසු වීම. එහෙනම් දුවේ පුතේ ඔන්න අපි ඉගෙන ගත්තා පරිගණක ජාලකරණය කියන්නේ මොකක්ද? පරිගණක ජාලකරණයේ තියෙන වාසි මොනවද? ප්‍රයෝජන මොනවද කියලා. දැන් අපි යන්නේ පරිගණක ජාලකරණය නිර්මාණය කරන ආකාරයේ තාක්ෂණය ගැන යම් හැදෑරීමක් කරන්න. අපි යමු ඉස්සරහට. පරිගණක ජාල නිර්මාණය කරන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා පුතේ. ඔබට මේ තිරේ පේන්න තියෙනවා. පරිගණක ජාල එකිනෙක සම්බන්ධ කිරීමට යොදා ගන්න ලබන මාධ්‍ය. මේ කියන්නේ පරිගණක දෙකක් අවම වශයෙන් ගත්තම ජාලයක් නිර්මාණය වෙන්න පුතේ පරිගණක දෙකක් ඕනනේ. පරිගණක දෙකක් එකිනෙක හා සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙක. රැහෙන් සහිත මාධ්‍ය, රැහෙන් රහිත මාධ්‍ය. ඔබ දන්නවා දැනටමත් මේ ගැන. හරිද? රැහෙන් සහිත මාධ්‍යර අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ wired media, රැහෙන් රහිත මාධ්‍යර කියන wireless media කියලා. right? එහෙනම් wired media සහ wireless media කියන ආකාර දෙකට අපිට පුළුවන් ජාලයක් නිර්මාණය කරන්න. පරිගණක දෙකක් පරිගණක දෙකට වඩා වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන් පුතේ අපට මෙන්න මේ කියන ආකාර දෙකට. අපි මේ ආකාර දෙකටම පුතේ තව නම් ගොඩක් පාවිච්චි කරනවා දරුවන්ට අන්තර්ජාලයේ සැරිසරලා මේ ගැන හෙව්වොත් හොයාගන්න පුළුවන්. භෞතික මාධ්‍ය කියලා කියනවා. භෞතික නොවන මාධ්‍ය කියලා කියනවා. ඒ කියන්නේ පරිගණක ජාලයක් නිර්මාණය කරන භෞතික ආකාරය තමයි රැහෙන් පාවිච්චි කරන එක. පරිගණක ජාලයක් නිර්මාණය කරන භෞතික නොවන ආකාරය තමයි රැහෙන් රහිත මාධ්‍ය ක්‍රමය. මෙන්න මේ වගේ විවිධ නම් වලින් මේක හඳුන්වනවා. අපි බලමු දැන් මේ රැහෙන් සහිත මාධ්‍ය සහ රැහෙන් රහිත මාධ්‍ය කොහොමද පුතේ නිර්මාණය වෙන්නේ කියලා තවදුරටත් ගැඹුරින්. රැහෙන් සහිත පරිගණක ජාලයක් නිර්මාණය කරන්න පුළුවන් ආකාර නැත්නම් මාධ්‍ය මොනවද පුතේ? අපි මෙන්න මේ ගැන හොයලා බලමු. ඔබට තිරේ පේන්න තියෙනවා පුතේ ප්‍රධාන මාධ්‍ය තුනක් රූප සටහන් සහිතව. මොනවද මේ? ඇම්බරි යුගල කම්බි, සමාක්ෂකයොත්, ප්‍රකාශ තන්තු. අපි එකිනෙක අරන් බලමු පුතේ. ඇම්බරි යුගල කම්බි. මේ රූපේ පේනා වගේ ඔබට පේනවා මෙතන පුතේ මේ කම්බි ඇම්බරිලා තියෙනවා. ඒක තමයි මේ ඇම්බරි කියන්නේ. යුගල කියන්නේ බලන්න පුතේ කම්බි 8ක් වයර් නැත්නම් රැහෙන් 8ක් තියෙනවා. දෙක දෙක ඇම්බරිලා තියෙන්නේ. ඒ නිසා තමයි පුතේ මේ නම හැදිලා තියෙන්නේ ඇම්බරි යුගල කම්බි. ඉංග්‍රීසියෙන් කියන පුතේ twisted pair wire කියලා. පැහැදිලි නේද? එතකොට මෙන්න මේක එක රැහෙන් වර්ගයක් මාධ්‍යයක් රැහෙන් සහිත පරිගණක ජාලයක් නිර්මාණය කරනවා. මේ පහලින් තියෙන රූපය මොකක්ද? මේ පහලින් තියෙන රූපය පුතේ එකම රූපය ඇන්ගල් දෙකකින් නැත්නම් කෝණ දෙකකින් ගත්ත මේ තියෙන්නේ පුතේ මේ වයරය මේ විදිහට සාමාන්‍යයෙන් විදුලි බබුලකට නැත්නම් පරිපථයක විදුලිය එකතු කරන සම්බන්ධ කරන්න අපි වයර් එකතු කරනවා වගේ කරන්න බෑ. පරිගණකට සම්බන්ධ කරන්න බෑ මේ රැහෙන්. මෙතෙන්දී පුතේ කරන්න ඕන මෙන්න මේ රැහෙන් මිටියම අරගෙන මෙන්න මේ තියෙන උපාංගයට සම්බන්ධ කරන්න ඕන. මොකක්ද මේ උපාංගය? අපි මේකට කියන පුතේ RJ45 connector කියලා. මම ලියලා පෙන්නන්න. මේකට කියන පුතේ RJ45 connector. අපි මේකට ජැකට් එක කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ මේ ජාලකන කර්මාන්තය තුළ කතා කරනවා. මෙන්න මේ වයරය ඇඹරි යුගල කම්බි මේ වයරය මෙන්න මේ ජැකට් එක තුලට සම්බන්ධ කරලා අපිට තියෙන පුතේ ක්ලිම්ප් කියලා ටූල් එකක්. ඒ ටූල් එකෙන් මේක ෆික්ස් කරනවා. මේක තද කරලා සවි කරනවා. අන්න ඊට පස්සේ තමයි පුතේ මෙන්න මේ රැහැන මේ ජැකට් එකත් එක්ක මේ RJ45 කනෙක්ට් එක
පරිගණකයේ තියෙන නෙට්වර්ක් පෝට් එකට සම්බන්ධ කරන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට පුළුවන් සෑම පරිගණකයකම තියෙන නෙට්වර්ක් පෝට් එකට හරහා නෙට්වර්ක් පෝට් එක හරහා පරිගණක ජාලයක් නිර්මාණය කරන්න මෙන්න මේ ඇඹරි යුගල කම්බි පාවිච්චි කරලා. පැහැදිලිද පුතේ? දරුවන ඔබට තේරුණා. ඊළඟට අපි යනවා සමාක්ෂක යොත් ගැන ඉගෙන ගන්න. මේ පින්තූරේ බැලුවම නම් ඔබට යම්කිසි දෙයක් මතකයට එන්න ඕන. මොකද්ද මේ තියෙන්නේ? මේ රූපේ දැක්කම මේ වයරය දැක්කම ඔබට මතක් වෙනවා ඔබේ ගෙදර තියෙන රූපවාහිනියේ ඇන්ටනාව සම්බන්ධ කරලා තියෙන වයරය. එහෙම නේද? ඔව් රූපවාහිනිය ඇන්ටනාව සම්බන්ධ කරන්නේ මේ වයරෙන් තමයි. ඔබ හරි. මේක පාවිච්චි කරන්න පුළුවන්ද පරිගණක ජාලයක් හදන්න? ඔබට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔව් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරලා පරිගණක ජාලයක් හදනවා පුතේ. ඇඹරි යුගල කම්බිය වලට සාපේක්ෂව මේ සමාක්ෂක යොත් කියන කම්බිය පාවිච්චි කරද්දී පිරිවැය පොඩ්ඩක් වැඩි වෙනවා. වර්තමානයේ ජනප්‍රියව පාවිච්චි කරන්නේ මේ ඇඹරි යුගල කම්බිය එක. ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ තියෙන සියලුම පරිගණක සම්බන්ධ කරලා තියෙනෙත් අනිවාර්යයෙන්ම මෙන්න මේ ට්විස්ටඩ් පෙයා වයර් කියන ඇඹරි යුගල කම්බි පාවිච්චි කරලා. මේක සාමාන්‍යයෙන් අපි කියනවා පුතේ තවත් කාරණයක් තමයි මීටර් 100ක ප්‍රමාණයට තමයි සාමාන්‍ය රැහැන් පාවිච්චි කරන්නේ. අපි ඒවට කියනවා තව නමක් CAT 5 කියලා. මේවා අමතරව මතක තියාගන්න. CAT 5. CAT 5. මේක එක එක ශ්‍රේණිගත කිරීම් තියෙනවා. මම උදාහරණ දෙකක් විතරයි ඔබට කිව්වේ. එතකොට මේ CAT 5 කියන කාණ්ඩයට අයිති වෙන ඇම්බරි කම්බි යුගලයක් RJ45 කනෙක්ට් එකට සම්බන්ධ කරලා ඒ හරහා අපට පුළුවන් පුතේ මෙවැනි රැහැන් ගොඩක් නිර්මාණය කරගෙන පරිගණක සියල්ලම පරිගණක ජාලගත කරන්න පරිගණක ජාලයකට සම්බන්ධ කරන්න. පැහැදිලි නේද? මම කී හිටියේ පුතේ සමාක්ෂක යොත් ගැන. එතකොට මේ සමාක්ෂක යොත් මීට වඩා පිරිවැය වැඩි කිව්වා. මේක පරිගණක ජාලයක් සඳහා මේ රැහැන පාවිච්චි කරනවා නම් ආදරණීය දුවේ පුතේ අපට සිද්ධ වෙනවා මෙන්න මේ පහලින් තියෙන ජැකට් නැත්නම් මේ පහලින් තියෙන සම්බන්ධක අපි ඉංග්‍රීසියෙන් කියන කනෙක්ටර්ස් පාවිච්චි කරන්න. මේ කනෙක්ටර්ස් වලට සම්බන්ධ කරන්න බෑ. දැන් ඔබට ගැටලුවක් එනවා. ඉතින් මේ වගේ සම්බන්ධකයක් සම්බන්ධ කරන්න පරිගණකේ උපාංගයක් නැත්නම් කෙවෙනියක් නැහැනේ. ඔව්. ඒකට අපිට විශේෂ උපාංගයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. සමාක්ෂක යොත් හරහා ඒ විදිහට විශේෂ උපාංගයක් පාවිච්චි කරලා අපට පුළුවන් පුතේ පරිගණක එකිනෙක සම්බන්ධ කරලා පරිගණක ජාලයක් නිර්මාණය කරන්න. පැහැදිලි කියලා මම හිතනවා. ඊළඟට අපි යනවා පුතේ ප්‍රකාශ තන්තු වලට. වර්තමානයේ ලෝකයේ sannivedanaya නැත්නම් පරිගණක ජාලකරණය තුළ දත්ත වේගවත්ව sannivedanaya කරන්න හොයාගත්ත හොඳම තාක්ෂණය තමයි ප්‍රකාශ තන්තු තාක්ෂණය. ඉංග්‍රීසියෙන් කියන පුතේ fiber optic cable කියලා. මේක කොහොමද ඉතා වේගවත් sannivedanayak සිදු කරලා දෙන්නේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු, කතා කරලා බලමු. ආපහු බලමු. ඇම්බරි යුගල කම්බි සහ සමාක්ෂක යොත්, twisted pair wire සහ coaxial cable මේ දෙකේම පුතේ දත්ත sannivedanaya සිද්ධ වෙන්නේ විදුලි ධාරාවන් වශයෙන්. විදුලි ධාරාවන් වශයෙන්. හැබැයි ප්‍රකාශ තන්තු තුල දත්ත සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ ආදරණීය දුවේ පුතේ ආලෝක අංශු වශයෙන්. ඔන්න ඔකයි ප්‍රධාන වෙනස. ඔබ දන්නවා ආලෝකයේ ගමන් කිරීමේ වේගය ඉතා විශාල වේගයක්. ඒ නිසා ආලෝක අංශු බවට පරිවර්තනය කරලා මේ රැහැන් ඔස්සේ විශාල දුරකට දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ නිසා තමයි ප්‍රකාශ තන්තු තාක්ෂණය ලෝකයේ දත්ත sannivedanayටත් පරිගණක ජාලකරණයටත් දැන් වේගවත්ව පාවිච්චි කරන්න හුරු වෙගෙන යන්නේ. හැබැයි පිරිවැය අතින් ගත්තොත් මේකේ පිරිවැය වැඩි. ප්‍රකාශ තන්තු වල පිරිවැය වැඩි. පිරිවැය අඩුම රැහැන් සහිත මාධ්‍ය තමයි ඇම්බරි යුගල කම්බි twisted pair wire. ඊට වඩා තරමක් වැඩි සමාක්ෂක යොත් එහෙම නැත්නම් coaxial cable කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඊටත් වඩා වැඩි වෙනවා පුතේ ප්‍රකාශ තන්තු නැත්නම් fiber optic cable. ඔබට හොඳ අදහසක්, හොඳ දැනුමක් ආවා. දැන් අපි බලමු කොහොමද ප්‍රකාශ තන්තු
කොහොමද පරිගණකයට සම්බන්ධ කරන්නේ කියලා. ඒකට මෙන්න මේ රූපේ තියෙන පුතේ කනෙක්ටර්ස් නැත්තම් ජැකට් එක සිංහලෙන් කිව්වොත් සම්බන්ධක පාවිච්චි කරන්න වෙනවා. මේ සම්බන්ධක පාවිච්චි කරලා අපට පුළුවන් ප්‍රකාශ තන්තු කියන රැහැන් පරිගණක ජාලකරණය සඳහා යොදා ගන්න. දැන් ඔබට තේරෙනවා කොහොමද රැහැන් සහිත ජාලකරණයේදී මෙන්න මේ රැහැන් පාවිච්චි කරලා පරිගණක ජාලයක් නිර්මාණය කරගන්නේ කියලා. අපි යමු පුතේ ඊළඟ කොටසට මොකද්ද රැහැන් රහිත මාධ්‍ය භාවිතා කරලා කොහොමද පරිගණක ජාලයක් නිර්මාණය කරන්නේ කියලා. මෙන්න පුතේ රැහැන් රහිත ක්‍රමවේදයේ යටතේ පරිගණක ජාලයක් නිර්මාණය කරද්දී අපි පාවිච්චි කරන ප්‍රධාන මාධ්‍ය නැත්තම් තාක්ෂණයන් 4. මොනවාද මේ? අදෝරක්ත කිරණ, බ්ලූටූත්, Wi-Fi තරංග සහ රේඩියෝ තරංග. මෙන්න මේ 4 තමයි පුතේ ප්‍රධාන වශයෙන් තාක්ෂණයන් වශයෙන් පාවිච්චි වෙන්නේ රැහැන් රහිත පරිගණක ජාලයක් නිර්මාණය කරන්න. දැන් ඔබට යම් ගැටලුවක් එනවා මේ තාක්ෂණයන් කොහොමද පුතේ යොදාගන්නේ පරිගණක ජාලයක් නිර්මාණය කරන්න. මේ තාක්ෂණයන් යොදාගෙන කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා ඔබට ගැටලුවක් එනවා. ඒ සඳහා සුදුසුකම් කිහිපයක් ඔබේ පරිගණක තුල තිබෙන්න ඕන. පාසලේ පරිගණක විද්‍යාගාරයේ රැහැන් ඉවත් කරලා රැහැන් රහිතව පරිගණක ජාලගත කරන්න ඔබට වුණා කියලා හිතන්න. ඒකේ තියෙන්නේ මේස පරිගණක. නැත්නම් ඩෙස්ක්ටොප් පරිගණක නම් අපට සිද්ධ වෙනවා පුතේ රැහැන් රහිත ආකාරයෙන් දත්ත හුවමාරු කිරීමට හැකියාව ලබා දෙන ඇක්සස් පොයින්ට් එකක් නැත්නම් ප්‍රවේශ උපාංගයක් දත්ත ප්‍රවේශ උපාංගයක් මේකට සවි කරන්න. ඒක සාමාන්‍ය ජීවිතේ අපට දකින්න පෙන් ඩ්‍රයිව් එකක් වගේ යමක් බාහිරින් සම්බන්ධ කරන්න පුළුවන්. නැත්නම් අභ්‍යන්තරව පරිගණකයේ මව්පුරුව තුලට සවි කරන්න පුළුවන්. පැහැදිලිද පුතේ? මෙන්න මේ විදිහට පුළුවන් පුතේ ලැප්ටොප් පරිගණක පාවිච්චි කරලා ඔබට ජාලයක් හදන්න. නිෂ්පාදකයෝම ලැප්ටොප් පරිගණක වල නිෂ්පාදකයෝම මේකට මෙන්න මේ ආකාරයේ රැහැන් රහිත තාක්ෂණයෙන් එකිනෙකා අතර සම්බන්ධතා ගොඩ ගන්න පුළුවන් තාක්ෂණය ලබා දීලා තියෙනවා. විශේෂයෙන් Wi-Fi තරංග වලින් අපට ජාලයක් නිර්මාණය කරන්න පුළුවන් අපේ ලැප්ටොප් පරිගණක පාවිච්චි කරලා. ඊට අමතරව අනිවාර්යෙන් Bluetooth තාක්ෂණයත් අපේ පරිගණකවල විශේෂයෙන් උකුළු පරිගණක නැත්නම් ලැප්ටොප් පරිගණකවල නිෂ්පාදකයෝ මේ තාක්ෂණයත් එකතු කරලා එන්නේ. ප්‍රධාන වශයෙන් Bluetooth තාක්ෂණය සහ Wi-Fi තාක්ෂණය පාවිච්චි කරලා අපිට පුළුවන් පුතේ ලැප්ටොප් පරිගණක හෝ අපි කියනවා සාමාන්‍ය පුතේ PDA කියලා අත්ල පරිගණක. අත්ල මත තබා ගන්න පුංචි ටැබ්ස් වගේ පරිගණක හරහත් අපිට පුළුවන් පරිගණක ජාලයක් නිර්මාණය කරන්න රැහැන් රහිත ආකාරයෙන් ඉතාම පහසුවෙන්. මේක හරිම පහසුයි පුතේ. රැහැන් රහිත ආකාරයේ ජාලයක් නිර්මාණය කිරීම හරිම පහසුයි. හොඳයි. මේ අනුව ඔබට තේරෙනවා පුතේ අපට රැහැන් රහිත ආකාරයෙන් පරිගණක ජාල සකස් කිරීම හරිම පහසුයි. ඒ වගේම අපට වාසිදායක තත්වයන් තියෙනවා. හොඳයි. අද දවසේ පාඩමෙන් අපි ඉගෙන ගත්ත පුතේ පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද? පරිගණක ජාලයක වාසි මොනවද කියන කාරණා ටික. ඊට අමතරව අපි ඉගෙන ගත්තා කොහොමද පරිගණක ජාලයක් නිර්මාණය වෙන්නේ? ඔබට මතකද අපි ඉගෙන ගත්තා රැහැන් සහිත සහ රැහැන් රහිත කියන ආකාර දෙකටම පරිගණක ජාල නිර්මාණය කරන්න පුළුවන් කියලා. හොඳයි. මේ පාඩම් කොටසෙන් අපි ඉගෙන ගත්ත විෂය කරුණු ටික අපේ මනසේ කොහොමද ධාරණය වෙලා තියෙන්නේ කියලා අපි පුංචි ප්‍රශ්න කිහිපයකින් විමසලා බලමු. අපි යමු මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා බලන්න. මෙන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. සොයන් ඇගීම් ප්‍රශ්න අංක 1. පරිගණක ජාලයක් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද? හොඳට අවධානය යොමු කරන්න සත්‍ය වේද කියලා අහන්නේ. දරුවෝ ප්‍රශ්න වලට උත්තර ලියද්දී මේ සත්‍ය වේද අසත්‍ය වේද කියන දෙක සමහරවිට පටලවා ගන්නව කලබල වෙලා. ඒ නිසා බොහොම අවධානයෙන් මේ ගැන බලලා තමයි ඔබ උත්තරේ හොයන්න පටන් ගන්න ඕන පුතේ. මම ආයේ ප්‍රශ්නයක් කියනවා. පරිගණක ජාලයක් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද? අපි වර්ණ 4ක් අපට ලැබිලා තියෙනවා. අපි බලමු මේ වර්ණ 4 බහුවර්ණ 4 නිවැරදි පිළිතුර මොකක්ද කියලා. පළවෙනි එක.
පරිගණක පමණක් සම්බන්ධ කළ හැක. පරිගණක ජාලයකට පුතේ සම්බන්ධ කරන්න පුළුවන් පරිගණක පමණද? නැහැනේ අපි පාඩම තුල ඉගෙන ගත්ත පරිගණක ජාලයක් තුල මුද්‍රණ යන්ත්‍රයක් සම්බන්ධ කරන්න පුළුවන් කියලා වාසිවල පළවෙනි වාසියට ඉගෙන ගත්තා. මතකයි නේද? අපිට මුද්‍රණ යන්ත්‍රයක් විතරක් නෙවෙයි ෆොටෝකොපි යන්ත්‍රයක්, සුපරීක්ෂකයක්, එහෙම නැත්නම් අපි කියනවා ස්කෑනර් එකක්, අපේ ඩිජිටල් කැමරාවක්, අපේ ජංගම දුරකථනය, මේ ආදී විවිධ උපාංග, වෙබ් කැමරාවක්, විවිධ උපාංග සම්බන්ධ කරන්න පුළුවන් පුතේ පරිගණක ජාලයක් තුලට. ඒ නිසා පරිගණක ජාලයකට පරිගණක පමණක් සම්බන්ධ කළ හැක කිව්වොත් පුතේ මේක වැරදි. එහෙනම් මේක අසත්‍ය ප්‍රකාශයක්. අපෙන් අහන්නේ මොකද්ද පුතේ? සත්‍ය ප්‍රකාශය. බලමු අපි දෙවෙනි එක. පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත විය යුතුය. පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත විය යුතුයි. සත්‍යද අසත්‍යද? මේකත් අසත්‍යයි. මේ ප්‍රකාශය හොඳට බලන්න. බැලු බැල්මට නම් පරිගණක ජාලකරණය පිළිබඳ නිර්වචනය ඔබ ඉතාම හොඳින් අවධාරණය කරගෙන නැත්නම් ඔබට වරදින්න පුළුවන් මේ උත්තරේදී. මේ උත්තරේ තෝරද්දී, මේ වර්ණය තෝරද්දී. පරිගණක ජාලකරණය පිළිබඳ නිර්වචනයේ තියෙන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. කියන්නේ දෙකක් තිබුණොත් පරිගණක ජාලයක්. මෙතන කියන්නේ පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන කියලා. එහෙම තියෙන්න ඕනද? නෑ, එහෙම තියෙන්න ඕනේ නෑ. පරිගණක දෙකක් තිබුණත් ඇති. පරිගණක දෙකක් තිබුණත් පරිගණක ජාලයක් නිර්මාණය වෙනවා. මෙතන කියන්නේ පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන කියලා. එතකොට ඒක වැරදි වෙනව නේද? එහෙනම් මේ පිළිතුරත් වැරදි. පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තිබිය යුතුයි කියලා කියන නිසා. තුන්වෙනි වර්ණය අපි බලමු. පාසල් පරිගණක විද්‍යාගාර තුල පමණක් දැකිය හැක. මොකද මේ කියන්නේ පුතේ? පරිගණක ජාලයක් සම්බන්ධයෙන් මේ ප්‍රකාශ ටික. එහෙනම් පරිගණක ජාලයක් පාසල් පරිගණක විද්‍යාගාරය තුල පමණක් දැකිය හැක. මෙන්න මේ වචනේ නිසා මේක වැරදි වෙනවා. පාසල් පරිගණක විද්‍යාගාරය තුල පමණක් පරිගණක ජාල දකින්න බෑ. ඒක වැරදි. අපිට ලෝකේ බොහෝ තැන්වල පරිගණක ජාල දකින්න පුළුවන්. පාසල් විද්‍යාගාරය තුල පරිගණක ජාලයක් දකින්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් බැංකුවක, ආරෝග්‍ය ශාලාවක, ඒ කියන්නේ රෝහලක, වෙනත් රජයේ හෝ පෞද්ගලික සමාගමක හෝ කාර්යාලයක මේ වගේ විශාල තැන්වල, කර්මාන්ත ශාලාවක, මේ වගේ බොහෝ තැන්වල අපට පුළුවන් පුතේ පරිගණක ජාල දකින්න. ඒ නිසා පාසල් පරිගණක විද්‍යාගාරය තුල පමණක් පරිගණක ජාලයක් දැකිය හැකි කිව්වොත් අන්න ඒක වැරදි වෙනවා. ඒ නිසා පුතේ මේකත් වැරදි. හතරවෙනි වර්ණය. රැහෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය නොවේ. දුවේ පුතේ රැහෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය නොවේද පරිගණක ජාලයක් නිර්මාණය කරන්න? ඔව්, අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්තා පරිගණක ජාලයක් නිර්මාණය කරන්න ගියාම රැහෙන් සහිත ආකාරයට මෙන්ම රැහෙන් රහිත ආකාරයටත් මේක කරන්න පුළුවන් කියලා. එහෙනම් පුතේ මෙතන අහන්නේ සත්‍ය වන ප්‍රකාශය. ඔන්න ඔබ හොයාගත්තා සත්‍ය වන ප්‍රකාශය. රැහෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය නොවේ කියන්නේ රැහෙන් රහිත ආකාරයටත් නිර්මාණය කරන්න පුළුවන් කියන එක. එහෙනම් පළවෙනි සොයන් ඇගීම් ප්‍රශ්නය අපි සාර්ථකව සාකච්ඡා කළ ඉවරුණා. ඔබේ දැනුම මේ අනුව ස්ථිර වුණාද කියලා බලන්න. අපි යනවා දෙවෙනි සොයන් ඇගීම් ප්‍රශ්නයට. හොඳට ප්‍රශ්න කියවමු. පරිගණක ජාලකරණය සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය අසත්‍ය වේද? ආයි කියවමු. පරිගණක ජාලකරණය සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය අසත්‍ය වේද? කලින් ප්‍රශ්නේ තිබේ සත්‍ය වේද? වරද්ද ගන්න එපා. අසත්‍ය වේද මේ ප්‍රශ්නේ. පළවෙනි මෙතනත් වර්ණ හතරක් තියෙනවා. බලමු පළවෙනි වර්ණය. කාර්යයන්හි කාලය ඉතිරි කරගත හැක. අපි එහෙම වාසියක් කතා වුණාද පුතේ? පරිගණක ජාල සම්බන්ධයෙන්. කාර්යයන්හි කාලය ඉතිරි කරගන්න පුළුවන් අපට පරිගණක ජාල හරහා. මොකද පරිගණක ජාලයක් අපට උදව් වෙනවා දත්ත sannivedanaya කරන්න, ගොනු හුවමාරු කරගන්න. මේ වගේ ගොඩාක් වැඩවලට උදව් වෙනවා. ඒ කාලය ඉතිරි වෙනවා. නැත්තම් අපිට විතරම සිද්ධ වෙනවා. මම ඔබට මතක් කරන්නම්. එක පරිගණකයක තියෙන දත්ත තව එකකට රැගෙන යන්න බාහිර ආචායන උපාංග පෙන් ඩ්‍රයිව් වගේ පාවිච්චි කරලා
වතාවක් කොපි කරලා අරගෙන නැවත වතාවක් එම පරිගණකයට නැවතත් කොපි කරන්න සිද්ධ වෙනවා. පිටපත් කිරීම අවස්ථා දෙකක් කරන්න සිද්ධ වෙනවා. මේක කාලය සෑහෙන වැය කරන දෙයක්. එහෙනම් පුතේ කාර්යයන්හි කාලය ඉතිරි කරගත හැක. මේක සත්‍යයි. අපි ඉල්ලන්නේ අසත්‍ය. ඒ නිසා අපට මෙයාව ගන්න බෑ. හරි නේද? මේස පරිගණක නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් හරහා සම්බන්ධ විය යුතුයි. පරිගණක ජාලකරණය ගත්තොත් ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ තියෙන පරිගණක ජාලයේ බොහෝ විට තියෙන ඩෙස්ක්ටොප් පරිගණක. අපිට ගොඩක් දකින්න තියෙන්නේ ඒ වගේ දේවල්. එහෙම වුණාට ලෝකේ සියලුම පරිගණක ජාල ඩෙස්ක්ටොප් පරිගණක එහෙම නැත්නම් මේස පරිගණක පමණක් පාවිච්චි කරලා නිර්මාණය කරන්න ඕන කියලා නැහැ පුතේ. අපි මේ පාඩම තුලත් කතා වුණා අපේ ගාව තියෙන ලැප්ටොප් එහෙම නැත්නම් උකුළු පරිගණක අපේ ගාව තියෙන අත්ල පරිගණක එහෙම නැත්නම් ටැබ්ස් ඇතුළු PDA palm top පරිගණක ඕනම එකක් පාවිච්චි කළා ඒ ඕනම එකක් පරිගණක ජාලයකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වර්ගයේ ඕනම පරිගණකයක් පාවිච්චි කළා පරිගණක ජාලයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ප්‍රකාශය අසත්‍ය වෙනවා. අපෙන් අහන්නේ අසත්‍ය එක. එහෙනම් අපිට දැනටම උත්තරේ හම්බෙලා තියෙන්නේ මොකද්ද පුතේ? මේස පරිගණක හරහා සම්බන්ධ විය යුතුයි. මේ ප්‍රශ්නේ නොකිය කියන්නේ මේ වර්ණය තුල නොකිය කියන්නේ මේස පරිගණක හරහා පමණක් සම්බන්ධ විය යුතුයි කියලා. ඒක වැරදි. මේක වැරදි නිසා මේක තමයි අපිට දැනට හම් වෙන පිළිතුර. අපි අනිත් දෙකත් සාකච්ඡා කරලා බලමු. අන්තර්ජාලයට පදනම වේ. අලුත් කතාවක්. ජාලකරණයේ අන්තර්ජාලයට පදනම් වෙනවද? ඔව්. පරිගණක ජාල එකතු වෙලා තමයි අන්තර්ජාලය නිර්මාණය වෙන්නේ. හුදකලාව ලෝකේ තැන් තැන්වල තියෙන පරිගණක එකිනෙක හරහා රැහන් සහිතව රැහන් රහිතව සම්බන්ධ වුණා. ලෝකෙ පුරාම තියෙන පරිගණක කුඩා පරිගණක ජාල රැහන් රහිතව සහිතව අනෙක් පරිගණක ජාලයක එකට සම්බන්ධ වුණා. මෙන්න මෙහෙම වෙලා තමයි පුතේ අන්තර්ජාලය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් ඔබට තේරෙනවා මේ ජාලකරණය කියන මූලික සංකල්පය තමයි දායක වෙලා තියෙන්නේ මොකටද පුතේ අන්තර්ජාල නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ කාරණය සත්‍යයි මේ කාරණය හරි නිවැරදි අපි හොයන්නේ අසත්‍යයක. ඒ නිසා අපිට මේක උත්තරයක් වශයෙන් ගන්න බෑ. අවසාන වර්ණය. මාර්ගගත බැංකුකරණයට පහසුකම් සලසයි. මාර්ගගත බැංකුකරණයට ජාලකරණයේ පහසුකම් සලසනවද? ඔව්. පරිගණක බැංකුවක් ගත්තොත් බැංකුවක තියෙන සියලුම පරිගණක ඒ බැංකුවේ පාවිච්චි වෙන සෑම ආකාරයකම පරිගණක එකිනෙක හා සම්බන්ධ වෙලා ජාලගත වෙලා තියෙනවා. ඒවා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ තියෙන ප්‍රධාන සේවායෝජක පරිගණක ප්‍රධාන සේවා දායක පරිගණකයේ සමග සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපේ බැංකු වෙනුම් විස්තර ඒ ප්‍රධාන සේවාදායක පරිගණකයේ ගබඩා වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපට ඕනෑම බැංකු ශාඛාවකින් අපේ ගණදුණු කරන්න පුළුවන් වෙන්නේ. ඕනෑම ATM යන්ත්‍රයකින් අපට මුදල් ගණදුණු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මාර්ගගත ආකාරයට මේ බැංකු එකිනෙක හා සම්බන්ධ වෙලා තියෙන නිසා මාර්ගගත ආකාරයට අපට පුළුවන් බැංකු කටයුතු කරගන්න. මොකද්ද මේ මාර්ගගත කියන්නේ? ඉංග්‍රීසියෙන් අපි කියනවා ඔන්ලයින් කියලා. එහෙනම් මේ ඔන්ලයින් බැංකින් ෆැසිලිටි එකට හේතු වෙන්නේ පුතේ පරිගණක ජාලකරණයමයි. ඒ නිසා මේ කාරණේ සත්‍යයක්. මේක ඇත්ත, නිවැරදි. ඒ නිසා අපිට මේ ප්‍රශ්නේ උත්තරයක් වශයෙන් ගන්න බැහැ මේක. එහෙනම් අපි ප්‍රශ්නේ උත්තරය අපිට හම් වෙනවා පුතේ. මේස පරිගණක හරහා සම්බන්ධ විය යුතුයි කියන එක අසත්‍ය ප්‍රකාශයක් පරිගණක ජාල නිර්මාණය කිරීමේදී. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. හොඳයි. සොයන් ඇගීම් ප්‍රශ්නාංක 3 අපේ අද පාඩමේ ඉගෙනගත්ත විෂය කරුණු උදාහරණය කරගන්න සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නය. රැහන් රහිත ජාලකරණයේ භාවිත වන මාධ්‍යයක් නොවන්නේ කුමක්ද? ප්‍රශ්නය හොඳින් බලන්න පුතේ. නොවන්නේ රැහන් රහිත. එහෙනම් රැහන් රහිත ජාලකරණයේදී භාවිත නොවන මාධ්‍යය අපෙන් අහන්නේ.
මතක් කරගන්න රැහෙන් රහිත ජාලකරණයක් නිර්මාණය කිරීම සඳහා අපි පාවිච්චි කරා තාක්ෂණයන් 4ක්. රේඩියෝ තරංග, Wi-Fi තරංග, අදෝරක්ත කිරණ, Bluetooth. මේ හතරෙන් අපිට තියෙනවා පුතේ බලන්න රේඩියෝ තරංග භාවිත වෙනවා. මෙතන නොවන්නේ අහන්නේ නිසා මේක අපිට උත්තරයක් වශයෙන් ගන්න බෑ. Wi-Fi තරංගත් රැහෙන් රහිත වලට පාවිච්චි වෙනවා. එහෙනම් මේකත් ගන්න බෑ නොවන්නේ කියලා අහන නිසා. පිළිතුර වශයෙන් ගන්න බෑ. අදෝරක්ත තරංගත් අපට ගන්න බෑ. ඒකත් රැහෙන් රහිත ජාලකරණය සඳහා පාවිච්චි කරනවා. ප්‍රකාශ තන්තු තමයි පුතේ අපේ පිළිතුර වෙන්නේ. හේතුව ප්‍රකාශ තන්තු අපි පාවිච්චි කරනවා රැහෙන් සහිත පරිගණක ජාල නිර්මාණය කරන්න. එහෙනම් ඔබට තේරෙනවා මෙහි පිළිතුර ප්‍රකාශ තන්තු. අද දවසේ අපි 9 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය පුතේ ජාලකරණය නැමැති 5 වෙනි පාඩම ආරම්භ කළා. එහි මුල් කොටස අවසන් කරා. අපි මෙහි දෙවෙනි කොටසෙන් ඊළඟ පාඩම් කොටසෙන් හමු වෙමු. එතකන් ඔබ හැමෝටම ආයුබෝවන්.